නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහෙවත් පින්වතුනි, අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කළ අපවාදය අත්තාහි අත්තනෝ නාතු කෝහි නාතු පරෝසයා. තමන්ගේ තමාගේ රැකවලා වෙන පරිබාහිර කෙනෙක් කොහොමද තමන්ව රකින්නේ? අත්තනාව සුදන්තේන නාතං ලබහති දුර්ලභං. තමන් තමන්ව රැකගත්තොත් ආන් ඒ කෙනාට තමයි දුර්ලභ වූ රැකවරණය ලැබෙන්නේ. අපේ ජීවිතේ රකින්න අපේ ආරක්ෂකයා එතකොට කවුද පින්වතුනි? අපිමයි. ඔබේ ආරක්ෂකයා ඔබමයි. මගේ ආරක්ෂකයා මමයි. අපි එක එක්කෙනාට ආරක්ෂකයා බවට පත්විය යුත්තේ අපිමයි. ඒ විදිහට අපි අපේ ආරක්ෂාව ගැන හිතලා අපිම අපිව රැකගත්තොත් එහෙම ඒ කෙනාට තමන්ගේ ජීවිතයට දුර්ලභ රැකවරණය උදා කරගන්න පුළුවන්. ඒක කාගේ වචනයක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ වචනයක්. ඒ නිසා මේ ජීවිතය ගත කරනකොට අපි මේ ජීවිතය ගැන හැමතිස්සෙම තේරුම් ගන්න ඕන. ජීවත් වෙන හැම මොහොතක්ම තමන් රැකෙන විදිහට ජීවත් වෙන්න ඕන. ඇතැමෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට පින්වතුනි, තමන්ගේ වචන මුල් කරගෙන මේ සමාජයට අයහපත බෙදනවා. ඒ අයහපත බෙදද්දී සමාජයටත් අයහපතක් වෙනවා. හැබැයි ලොකුම අයහපත කාටද වෙන්නේ? තමන්ටයි. ඇතැමෙක් කායික ක්‍රියාව මුල් කරගෙන මේ සමාජයට අයහපත් දේවල්, අයහපත් ආදර්ශ, වැරදි පණිවිඩ අරගෙන යනවා. එයා අයහපත බෙදනවා. එක්කෝ කය මුල් කරගෙන මේ සමාජයට, මේ එකට ජීවත් වෙන අයට හිංසාව, පීඩාව, වධය බෙදනවා. එයා තමන්ගේ ජීවිතයට විපත කරගනිමින් ඉන්නවා. අපි ගත්තොත් අපිට තියෙනවා නම් යම් ශිල්ප ශාස්ත්‍රීය හැකියාවක්, අපිට තියෙනවා දක්ෂතාවයක්. ඒ දක්ෂතාවය පුළුවන් අපිට කෙනෙකුට හිංසාවක් පිණිස, කරදරයක් පිණිස, පීඩාවක් පිණිස යොදව ගන්නත් පුළුවන්. ඒ වගේමයි අපේ ඒ හැකියාව, අපේ දක්ෂතාවය අපිට පුළුවන් මේ මිනිස්යාට, මේ සියලු සත්වයාට යහපත පිණිස යොදවන්නත්. ඒක තීරණය කළ යුත්තේ තම තමන්. ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මානුශාසනාවේ තියෙන්නේ තමන්ගේ ජීවිතයට යහපත පිණිස කළ යුත්තේ මෙයයි, නොකළ යුත්තේ මෙයයි කියන පණිවිඩේ විතරයි. ඒක කරනවා හෝ නොකරනවා කියන එක අපට පෞද්ගලික එකක්. එනිසා ජීවිතය සම්බන්ධයෙන් හොඳ අදහසක් ඇති කරගන්න. මම නම් මේ ජීවිතය ගත කරනකොට මගේ ආරක්ෂාව මා විසින්ම සලසාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මම පරිබාහිරින් ආරක්ෂාවක් හොයන්නේ. මං මාව රැක ගන්නවා. මගේ රැකවලා මමමයි කියන හිත හොඳට ඇති කරගෙන මේ ජීවිතය ගත කරන්න අපිට අපේ ජීවිතයට විශාල යහපතක් සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ අද දවසේ උපන්දිනය සමරන
පින්වත් ජයනී සමන්තිකා සහෝදරියට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් බහමාසී වෙසෙන පින්වත් දෙපළක් ඒ වගේ මේ ඇගේ දරුවන් ඉතින් උපන්දිනයේ සමරන ජයනී සමන්තිකා සහෝදරියට නිදුක් නිරෝග සැප සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය පිණිස මේ ධර්ම දාණය ආශිර්වාදයක් වේවා කියන අදහසිනුයි ධර්ම දාණය සිද්ධ කරන්න. පින්වතුනි ඇතමෙකුගේ උපන්දින සැමරීම් ගත්තාම තමන්ගේ උපන්දිනය මුල් කරගෙන තව ගොඩාක් අයට අයහපත බෙදෙන එකක් තමයි උපන්දිනේ සැමරිල්ල කියලා තියෙන්නේ. තමාට උපන්දින සාද උපන්දින උත්සව කියලා යොදා ගන්නවනේ. ඒ වගේදී මත්පැන් ආදී එකට කලවම් කරගෙන තමන්ගේ උපන්දිනේ සමරන්ට කියලා එන පිරිසට මහා අයහපතක් ලබා දෙන විදිහට තමයි සැමරුම තියෙන්නේ. එතකොට තමන්ගේ උපන්දිනේ මුල් කරගෙනත් බොහෝ දෙනෙක් ලෝකෙට අයහපත දෙනවා. අද කොච්චර සතුට වෙන්න පුළුවන්ද? තමන්ගේ උපන්දිනේ එහෙම නැත්නම් තමන් ආදරය කරන කෙනෙකුගේ උපන්දිනේ මුල් කරගෙන ඔබ ලෝකයට ධර්මය බෙදන්න කල්පනා කළා. ධර්මයේ තමයි පින්වතුනි අපිට තියෙන රැකවරණේ. මේ පරිබාහිර දෙයක අපි රැකවරණයක් තියනවා කියලා හිතුවට අපි හිතන, අපි පතන, අපි බලාපොරොත්තු වෙන රැකවරණේ පරිබාහිර දෙයක ඇත්තේ නෑ. අපේ රැකවරණේ ධර්මයයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාව රැක ගන්නට ධර්මයට පුළුවනි. ඒක හරියට චත්තං මහන්තං යතාවස්ස කාලේ වැහි කාලයට තමන්ගේ සමීපයේ තියෙන කුඩේ වගේ එයා ඒ තුලින් රැකෙනවා. කුඩේ තියෙන කෙනාට කුඩේ නිසා වැස්සෙන් රැකෙන්න පුළුවන්. ඒ වගේම ධර්මයේ තියෙන කෙනාට ධර්මය නිසා රැකවරණේ සැලසෙනවා. තමන් අනතුරේ වැටෙන්නේ නැහැ. අද මේ පින්වතුන්ලා ධර්ම දානය කරමින් බලාපොරොත්තු වෙනවා ගිරිබාව මහමෙවුනා භාවනා අසපුවේ ඒ ඉදිවෙමින් පවතින බෝධි ප්‍රාකාරයේ කටයුතු. ඒ වගේම සිරිවාසව ධර්ම මන්දිරයේ ඉදිකිරීම කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව සිදු කර ගැනීම පිණිස මේ ධර්ම දානය ඒකාන්තයෙන් ආශිර්වාදයක් උපකාරයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවත් පින්වතුන්ලා එකතු කරනවා. පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්නේ. අද ධර්ම දාන කරන සුපින්වතුන්ලා තමන්ටත් තව බොහෝ දෙනාටත් යහපත පිණිස ඔබේ හිත මෙහෙවනවා. බෝධි මණ්ඩපයක් ඉදි වුණොත් ඒ මන් නැත්තම් ධර්ම මණ්ඩපයක් ඉදි වුණොත් ඒ තුලින් කී දෙනෙකුට යහපත සලසා ගන්න ලැබෙනවද? කී දෙනෙකුට සැප සලසා ගන්න ලැබෙනවද? පින්වතුනි අපි ජීවත් වෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ ටික කාලය අපිට පුළුවන් නම් මේ මිනිස්යාගේ ජීවිතයට සැනසුම, සුවය, පහසුව, සැපවත් බව ලබා දෙන ජීවිතයක් බවට පත් වෙන්න ඉන්න ටික කාලේ. ඉන්න ටික කාලේ මිනිස්යාට වෙහෙසක්, කරදරයක්, පීඩාවක්, ගින්නක් බවට පත් වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ මනුස්ස වර්ගයාට සැනසුමක්, මේ සත්ව වර්ගයාට සැනසුමක් වෙන විදිහට අපේ ජීවිතය ගත කරන්න. ඒකට හොඳ අවස්ථාවක් බුදු කෙනෙකුගේ ශාසනය මුණ ගැහිච්ච මොහොත. නරණ බෝධි මණ්ඩපයකට දායක වුණොත්, ධර්ම මණ්ඩපයකට දායක වුණොත් අපි සමහරවිට මේ ජීවිතේ අවුරුදු 60 70ක් 80ක් ගත කරලා මැරිලා ගියත් තව කී දෙනෙක් ඒ තුලින් තමන්ගේ ජීවිතයට යහපත සලසා ගනිවිද? එසේ අපි එකතු කරගන්න යහපත තමයි පින්වතුනි යම් දවසක අපිව රකින්නේ, වෙන මොකුත් රකින්නේ. ඔබට මතක ඇති ඒක අවස්ථාවක පසේ නදී කෝසල මහා රජුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මුඛයට එනවා. ඒ ආවේ අවේලාවේ සාමාන්‍ය දහවල් කාලේ. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජේ මේ දහවල් කාලේ අවේලාවේ ඔබ කුමක් නිසාද මේ දෙව්රම් විහෙර පැත්තේ ආවේ? එතකොට කෝසල මහා රජුරෝ කියනවා ස්වාමීනි අපි ඉතින් රට රාජ්‍ය දිනාගත්ත මහා රාජයෝනි. අපට ස්වාමීනි අපේ කියලා භූමි භාග තියෙනවානේ රකින්න. දැන් පසේ නදී කෝසල රජුරෝ කියලා කියන්නේ කෝසලයටම අධිපති. ඒ කාලේ තිබුණු 12 මහා ජනපද 16කට බෙදී තිබුණනේ. ඒ 16න් කෝසලය කියලා කියන්නේ සෑහෙන ලොකු එකක්. ඔය කෝසලයේ තින් දේශ සීමාව රැකගෙන ඒ වගේ හටගන්න කැරලි සංසිඳුව
සෑහෙන රාජකාරි ගොඩක් තියෙනවානේ රජෙකුට. ස්වාමීනි අපිට හරි කාර්ය බහුලනේ. ඉතින් ස්වාමීනි ওই රාජකාරී කටයුත්තකට ගිහින් මේ එන ගමන් ඔබ වහන්සේත් දැකලා යන්න හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහරජේ ඔබට යම් කරුණක් තියෙනවා සිහි කරන්න. ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. ඔබේ ළඟට විශ්වාස කටයුතු වචන ඇති සේවකෙක් උතුරු පැත්තේ ඉඳලා දුවගෙන ඇවිල්ලා මෙහෙම පණිවිඩයක් කිව්වොත් අනේ දේවයිනි උතුරු පැත්තෙන් එනවා මහ විශාල ගල් පර්වතයක්. දේවයිනි කාටවත් බේරෙන්න බෑ. ඒ ගල් පර්වතේ පෙරලීගෙන එන්නේ මේ කෝසලේ පැත්තටයි. දේවයිනි ඔබතුමාට ඔබතුමාගේ බලයෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න. උතුරු දිසාවෙන් කෙනෙක් ඇවිත් එහෙම කිව්වා. ඒ උතුරෙන් පණිවිඩය ඇවිල්ලා ඒක ඉවර වෙන්න මත්තෙන් දකුණු දිසාවෙනුත් තව කෙනෙක් ඇවිල්ලා කියනවා. අනේ දේවීනි දකුණු දිසාවෙනුත් මහා පර්වතයක් මේ පැත්තට පෙරලීගෙන එනවා. ඔබතුමාගේ බලයෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න. ওই විදිහට මේ පණිවිඩයේම නැගෙනහිරිනුත් ආවා. මේ පණිවිඩයේම බටහිර පැත්තෙනුත් ආවා. එතකොට සිව් දිසාවෙන්ම මහ විශාල පර්වත හතරක් මේ රාජධානී පැත්තට දැන් පෙරලීගෙන එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා රජුරුවන්ගෙන් රජතුමනි ඔය පණිවිඩේ ඔබට අහන්න ලැබුණොත් රටක් රාජ්‍යයක් දිනු මහා රාජයෙක් විදිහට ඔබතුමා ගන්න තීරණය මොකක්ද? ඔබතුමා ඒ වෙලාවේ ඒ උදෙසා භාවිතා කරන බල පරාක්‍රමය මොකක්ද? එතකොට පසේනදී කෝසල රජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාජ්‍ය දිනු රජවරුන්ට කරදර පීඩා එද්දී ඒ වගේ බේරෙන්න නොයෙක් උපාය ක්‍රමවේද තියෙනවා. හැබැයි ස්වාමීනි ඔය වගේ එකක් ඉස්සරහ නම් බේරෙන්න කිසිවක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය වගේ වෙලාවක මට නම් හැගෙන්නේ මං කරගත්ත පිනක් සිහි කරගන්න එක. පිනක් පිණිස අවධානයක් යොමු කරන එක. කුසලයක් පිණිස අවධානයක් යොමු කරන එක. ධර්මයේ හැසිරෙන්න අවධානයක් යොමු කරන එක. යහපතක් කරගන්න අවධානයක් යොමු කරන එක හැර වෙන විකල්පයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා එසේනම් මහරජය ඔබට මා මේ කරුණ සිහිපත් කරමි. ඇයි මේ එහෙම කිව්වේ භාග්‍යතුන් වහන්සේ? රජුරෝ මේකේ අර්ථය හරි ගානට අල්ලගත්තා. අපේ ජීවිතවලට ඇතෙන් අසරණකම් එනවා. ඒවා ඉස්සරහා මේ භෞතිකව අපි එකතු කරගන්න කිසි දෙයක් රැකවල් පිණිස පවතින්නේ නේද කියන දැක්ම රජුරවන්ට තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ රජුරවන්ට අවවාද කළා. රජතුමනි සිව් දිසාවෙන් පැමිණෙන මහා පර්වත වගේ තමන්ගේ ජීවිතයට පැමිණෙනවා කිව්වා. ජරා මරණ වයසට යෑම ඉන්නේ මහ විශාල පර්වතයක් වගේ. ලෙඩවීම එන්නේ මහ විශාල පර්වතයක් වගේ. මරණය පැමිණෙන්නේ මහ විශාල පර්වතයක් වගේ. ගැලවෙන්න විදිහක් නැහැ. ගැලවෙන්න මන්තරයක් නැහැ. ගැලවෙන්න විද්‍යාවක් නැහැ. ගැලවෙන්න විෂයක් නැහැ. ගැලවීම පිණිස කරන්න වෙන උපායක් නැහැ. ජරා මරණ කියන එක අපි හැමදෙනාගේ ජීවිතයට පැමිණෙනවා. පැමිණෙමින් තියෙනවා මේ මොහොතේ පවා. මේ ජරා මරණ කියන පර්වත රාජය ඔබ කරා පැමිණෙද්දී මහරජය රටක් රාජ්‍යයක් ජයගත්ත කෙනෙක් විදිහට ඔබ මොනවද කරන්නේ? එතකොට රජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවිතවලට අරුබුද කංකටොළු පැමිණෙනකොට රජවරු විදිහට අපි එක එක උපාය යොදනවා. ස්වාමීනි අපිට බොහෝ ධනෙ තියෙනවා. අපිට ඇතැන් උවදුරු ආපුවම අපි ඒවා අපේ ධනෙ මුල් කරගෙන කොහොම හරි විසඳා ගන්නවා. ඇතැන් සතුරු ආක්‍රමණ ආදී එනකොට ස්වාමීනි අපි ධනෙ දෙනවා. ධනෙ දීලා ධනෙන් අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. හැබැයි ස්වාමීනි ජරා මරණ එනකොට ජරා මරණ ඉදිරියේ අපිට ධනෙ දීලා බේරෙන්න බෑ. ස්වාමීනි අපිට තියෙනවා සිවුරංග සේනා බල. ඇත්තස් රිය පාබල කියන සෙනගක් අපිට ඉන්නවා. ඒ මහා සේනා බලයෙන් ස්වාමීනි
ඇතැම් ජීවිතයට එන අරුබුද අපි විසඳ ගන්නවා. හැබැයි ජරා මරණ ජීවිතයට එනකොට ස්වාමිනී සිවුරංග සෙනගක් හිටියත් අපිට විසඳුමක් නැහැ. ස්වාමිනී ඇතැම් ප්‍රශ්න විසඳන්නේ අපි කතා බහ කරලා සාකච්ඡාවෙන් විසඳ ගන්නවා. ඒ සාකච්ඡාවෙන් විසඳා ගන්නකොට අපිට ඇතැම් ප්‍රශ්න වලින් ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ස්වාමීනි ජරා මරණ සාකච්ඡා කරලා විසඳ ගන්න බෑ. ස්වාමීනි අපේ ළඟ ඉන්නවා හරි කට්ට කෛරාටික හොඳ මේ කතාවෙන් ඕන කෙනෙක්ව නම්ම ගන්න පුළුවන් දක්ෂයෝ. හරි කපටි විදියට වචන පාවිච්චි කරලා ඕන කෙනෙක්ව කතාවෙන් නම්ම ගන්න ඒ අයට පුළුවන්. ඒවට කියනවා මන්ත්‍රණ යුද්ධ. ස්වාමීනි මන්ත්‍රණ යුද්ධ වලින් ඇතැම් ප්‍රශ්න විසඳ ගත්තත් ජරා මරණ ජීවිතයට එනකොට නම් එහෙම මන්ත්‍රණ යුද්ධ වලින් දිනන්නත් බෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජරා මරණ පැමිණෙද්දී ජරා මරණ වලට එරෙහිව අපට සටන් වදින්න ජවයක් නැහැ. ජරා මරණ පැමිණෙනකොට ජරා මරණ වලින් බේරී පලා යන්න පුළුවන් ජවයකුත් අපට ඇත්තේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ බඳු මොහොතක පුණ්‍ය කිරියා පින් කරනවා හැරෙන්න, කුසල කිරියා කුසල් කරනවා හැරෙන්න, සමචරියා යහපතේ හැසිරෙනවා හැරෙන්න, ධම්මචරියා ධර්මයේ හැසිරෙනවා හැරෙන්න අපට වෙන විසඳුමක් නැත්තේ. රාජ්‍යයක් දිනූ මහා රාජයෙකුට සේනා බල සහිත මහා රාජයෙකුටත් ඒකනම් විසඳුම සාමාන්‍ය ජනයාට කවර කතාවද? බුදුරජාන් වහන්සේ සාදුකාර පැවැත්වුවා. සාදු සාදු මහරජේ ඔබ ඒ කාරණේ තේරුම් ගත හැටි ඊටාම යහපත්. ජරා මරණ ජීවිතයට පැමිණෙද්දී මා කරා ජරා මරණ පැමිණෙනවා කියලා දකින කෙනා පුණ්‍ය කිරියා පින් කළ යුත්තේය. කුසල කිරියා හොඳට කුසල් කරගත යුත්තේය. සමචරියා හොඳට යහපතේ හැසිරිය යුත්තේය. ධම්මචරියා හොඳට ධර්මයේ හැසිරිය යුත්තේය. මේ ඔක්කොම ටික පින්වතුනි කවුද කරන්න ඕන? තමන්. තමන්ගේ ජීවිතේට ජරා මරණ එනවා කියලා දකින කෙනා තමාගේ රැකවරණය හදාගන්න ඕන පිනෙන්, කුසලයෙන්, යහපතින්, ධර්මයෙන්. ඒක තමයි රැකවරණය. ඉතින් එහෙම රැකවරණයක් හදාගන්නට අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලය කියලා කියන්නේ ඊටාම සුදුසු කාලයක්. පින්වතුන්ලාට මේ මහමෙවුනාව භාවනා අසපුව මුණ ගැහිම නිසා අපේ ගුරු දේවයන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුරට සම්බන්ධ වෙන්න ලැබීම නිසා ජීවිතේට ගොඩාක් යහපත රැස් කරගන්න අවකාශය විවර වෙලා තියෙනවා. තම තමන්ගේ ඒ ප්‍රදේශවල තියෙන අසපු ශාඛා මුල් කරගෙන පින්වතුන්ට ගොඩාක් පින් කරගන්න අවස්ථා උදා වෙලා තියෙනවා. මේවා එකක්වත් අහිමි කරගන්න එපා. මේ මාධ්‍ය ආයතනයේ ආරම්භ වීමත් එක්ක ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගනුදේ නිරන්තරයෙන් ධර්මය අසාසා ඔබට පින් කරගන්න අවස්ථා ලැබිලා තියෙනවා. මේවා එකක්වත් පින්වතුනි අහිමි කරගන්න එපා. ජීවිතේ බොහෝම කෙටි කාලයයි තියෙන්නේ. ඒ කෙටි කාල වකවානු ඇතුලේ අපි අපේ සිත කය වචනය කියන තුනම මෙහෙවන්න ඕන. අපට සැප උපදින විදිහටමයි. මේක හරියට අඳුනාගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිවුරු දරාගෙන හිටපු අයටත් ඒක වැරදිච්ච අවස්ථා තියෙනවා. ඒ කාලේ අපේ භාග්‍යතුන් වහන්සේ සෙවන්නුවර දෙව්රම් මහා විහෙරේ වැඩ ඉද්දී එක්තරා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ සම්මුඛයට පැමිණිලා පැවිදි වුණා. මේ තරුණයාට තිබුණා සාලිත්තක කියලා ශිල්පයක අතිශයින්ම දක්ෂ භාවයක්. මේ සාලිත්තක කියලා කියන්නේ ගල් විදීමේ ශිල්පයක්. මේ චූටි ගල් කැට ඈතට හරි ඉලක්කයටම විදින්න පුළුවන් හැකියාවක් ඔහුට තිබුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ සාලිත්තක ශිල්පයේ දක්ෂ භික්ෂුන් වහන්සේ දවසක් තවත් හිතවත් භික්ෂුන් වහන්සේ නමක් එක්ක අචිරවතී නදියට පැම් පහසු වීම පිණිස ගියා. දැන් මේ වෙනකොට මේ භික්ෂුන් වහන්සේ උපසම්පදාත් වෙලා. ඉතින් ඔහොම නදියේ ස්නානය කර කර ඉන්නකොට මේ දෙනමට දකින්න ලැබුණා ඉහළ අහසේ හංස ජෝඩුවක් පියඹාගෙන එනවා. එතකොට අර සාලිත්තක ශිල්පයේ දක්ෂ ඒ භික්ෂුන් වහන්සේට මේ මෙහෙම කියවුණා. අර බලන්න අර හංස ජෝඩුව කොච්චර උඩද පියඹාගෙන ඉන්නේ. ඔබ වහන්සේ දන්නවද? මට ඕනනම් පුළුවන් ඔය හංසයන්ගෙන් එක හංසයකට හරියටම ඉලක්කයට
ඇහැ සිදුරු කරගෙන යන්න ගලක් විදින්න. ඔච්චර උඩින් ගියත් මට පුළුවන් කිව්වා. එතකොට අර අනිත් භික්ෂුන් වහන්සේ කිව්වා අනේ මේ ආයස්මතුන් විකාර කියවන්න එපා. මේ මෙච්චර උඩ යන හංසයාගේ ඒකගේ ඇහැක් හරියට පේන්නෙත් නැහැ. ඔබ වහන්සේ කොහොමද එහෙම කරන්නේ? නිකන් බැරි ඒවා කියවන්න එපා කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේගේ හිතට නොසතුටක් ඇති වුණා. දැන් Tamanට පුළුවන් එකටනේ මෙයා මේ බෑ කියන්නේ. කිව්වා නෑ නේ ආයස්මතුන් මට ඕන නම් පුළුවන් ඔය හංසයාගේ එහා පැත්තේ හැට මේ පැත්තේ ඇහෙන් නෙවෙයි එහා පැත්තේ හැට උනත් මට ගලක් විදින්න පුළුවන් මං සාලිත්‍තික ශිල්පේ හරි දක්ෂයි කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේ ආයෙමත් තව කිනා වෙලා කිව්වා මේ බැරි දේවල් බොරුවට කියවන්න එපා. බැරි දේවල් කියන්න එපා කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේ අමතකුණා Tamanට තමන් පැවිදිලා ඉන්න කෙනෙක් උපසම්පදාව ලබා ඉන්න කෙනෙක් අමතකුණා. තමන් ඇයි මහාන උනේ? ඔක්කොම අමතකුණා. ගත්ත පුංචි ගල් කැටය. අරගෙන මේ පුංචි ගල් කැටේ හරියට මිලක කරලා අර හංසයාට විද්දා. ඒ විදිනකොට මේ ගල් කැටේ යනවා කියන්නේ මේ තියුණු ශබ්දයක් එක්ක රුම් ගාලා මේ ගල ගියා. ඒ ගල යන සද්දෙට අර හංසයා ඔහොම ඔළුව හරවලා හැරි බැලුවා. හැරි බලනවත් එක්ක මේ හංසයාගේ ඇහැ විදගෙන අර ගල් කැටේ ශරීරය ඇතුළට නිකුත් වුණා. ඉහළ අහසේදීම මේ හංසයා විපතටපත් වෙලා එහෙම්ම ඇදගෙන වැටුණා. දැන් මේ භික්ෂුන් වහන්සේලා අචිරවතී නදී එක තැනකින් පැම්පහසු වී හිටියේ. ඊට ටිකක් ඈතින් වැඩිමහල් භික්ෂුන් වහන්සේලා පැම්පහසු වෙවි හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා දැක්කා යම්කිසි අනතුරක් වුණා අර හංසයාට. ඉක්මනින් භික්ෂුන් වහන්සේලා ඒ හංසයා වැටිච්ච තැනට දුවගෙන එනවා. දුවගෙන එද්දී අර භික්ෂුන් වහන්සේලා දෙනමත් එතෙන්ට ගිහිල්ලා අර ස්ථවිරයන් වහන්සේලා ඇහුවා ඈවැද්නි මේ විපත කවුද කළේ? එතකොට අර ගල විදපු භික්ෂුන් වහන්සේ බලාගෙන කිව්වා ස්වාමීනි මමයි කළේ. ඇයි එවැන්නි මේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වෙලත් මේ වගේ පරම අනුකම්පා ඇති ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශාසනයේ මහාන වෙලත් ඔබ මේ අනුකම්පා විරහිත වැඩේ කළේ ඇයි? සත්ත්ව හිංසාව කියලා කියන්නේ කොච්චර භයානක එකක්ද? බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රාණඝාතයෙන් වළකින්නට කියලා ශික්ෂාපද පවා පනවා තිබෙද්දී ඇයි ඔබ මෙහෙම කළේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා හරියට ගරහ කළා. පැම්පහසු අවසන් වෙලා විහාරයට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සාලිත්තක ශිල්පයේ දක්ෂ භික්ෂුව කැඳවලා ඒ භික්ෂුන් වහන්සේට අවවාද අනුශාසනා කළා. කරපු වැරද්දට ගැරහුවා. ගරහලා මේ භික්ෂුවට නැවතත් සංවරයේ පිහිටන්ට අවස්ථාව හදලා දුන්නා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මානෙනි මේ භික්ෂුව ඔය සාලිත්තක කියන ශිල්පයේ දක්ෂයෙක් බවට පත් වෙලා හිටියේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. කලින් ආත්මිකත් සාලිත්තක ශිල්පයේ හරි දක්ෂයෙක් මොහු. හැබැයි කලින් ආත්මේ ඔහොම මේ නිකන් Tamanට විපත පිණිස පවතින දෙයකට ඊළඟට අන් අයටත් විපත පිණිස පවතින දෙයකට ඔය ශිල්පේ යොදාගත්තේ නැහැ. ඒ ජීවිතේ මොහු මේ ශිල්පේ නිසා සෑහෙන ධන සම්පත් පවා ලැබුවා. දැන් මේ ජීවිතේ තමයි මේ සම්බුද්ධ ශාසනය මහාන වෙලා මේ වැරද්ද කරගත්තේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. එතකොට එතන රැස් වෙලා හිටපු භික්ෂුන් වහන්සේලාට කැමැත්තක් ඇති වුණා අතීත ප්‍රවෘත්ති අහගන්න. ඒ භික්ෂුන් ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපහට ඒ අතීත පුවත අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. ඉතින් ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත මහා රජුරුවෝ රජකම් කරන කාලේ බෝධිසත්වයෝ ඒ බරණැස් රජුරුවන්ගේ එක්තරා අමාත්‍යෙක් විදිහට සේවා කටයුතු කරමින් වාසය කළා. ඔය බරණැස් රජුරුවන්ට පුරෝහිත බ්‍රාහ්මණයෙක් හිටියා හරි කටවාචාල. නිතරම කියවනවා. රජුරුවන්ට මේක හරි වදයක් වෙලා තිබුණේ. මේ පුරෝහිත බ්‍රාහ්මණයෙක්ගේ කියවිල්ල රජවාසලට ආවා කියලා කියන්නේ. ඔහේ කියවනවා නැවැත්තිල්ලක් නැහැ.
හරි කරදරයක් වුණා. ඉතින් ඒ කරදරේ නිසා රජුරුවෝ මේක කොහොමද විසඳාගන්නේ කියලා හිත හිත ඉන්න කාලේ අනේ මට මේ පුද්ගලයාගේ කටවහන්න ක්‍රමයක් තියෙනවා නම් කවරදා එහෙම අවස්ථාවක් ලැබෙයිද කියලා නිතර අමාත්‍යවරුන්ට කියා හිටියා. ඔය කාලේ බරණැස එක්තරා කොරෙක් වාසය කළා. ඔහුගේ මේ ශරීරයේ කොර ස්වභාවයක් තිබුණා. ඔහු මේ සාලිත්තක ශිල්පය හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්. මොහු ගමේ කොළු ගැටව් අතරේ හරියට ජනප්‍රිය වුණා. මොකද ජනප්‍රිය වෙන්න හේතුව මේ කොළු ගැටව් පුදුමයට පත් වෙන දේවල් මොහු ගල් විදීමේ ශිල්පයෙන් කරනවා. ගස්වල තියෙන කොළවලට මොහු චූටි ගල් කැට වලින් විදලා එක එක චිත්‍ර අඳිනවා. ඉහළ තියෙන කොළ දැන් ඔය සාමාන්‍යයෙන් ලොකු පත්‍ර තියෙනවනේ ගස්වල. ඒ ලොකු පත්‍ර වලට මොහු ඈත ඉඳලා විදලා ලස්සන රූප, ස්ත්‍රී පුරුෂ රූප අඳිනවා. ඉතින් ඒ නිසා ගමේ හිටපු කොළු ගැටව් මොහුට හරි ආදරෙයි. ඉතින් දවසක් ගමේ කොළු ගැටව් ටික මොහුව කරත්තයක නංවාගෙන නගර දොරටුව අසලට ඇවිදිලා විශාල නුග ගහක් යට කරත්තේ නැවැත්තුවා. ඊට පස්සේ කොළු ගැටව් ටික ඉල්ලා හිටියා අනේ මාමේ අපිට මේ ඔබේ ශිල්පයෙන් අපිට දක්ෂතා පෙන්වන්නට අනේ මාමේ මට ඇත් රූපයක් ආනර නුගේ කොළේ කොටවලා දෙන්න. එතකොට මොහු සල්ලි ගන්නවා. සල්ලි අරගෙන ඇත් රූපයක් කොටවනවා ගල් කැට වලින් විදලා. ඊට පස්සේ තව දරුවෙක් කියනවා අනේ මාමේ මට අස්ප රූපයක්. ඉතින් මෙහෙම මේකෙ තිබුණා. එතකොට මේක දවසක් මේ සිද්ධිය වෙනකොට බරණැස් රජුරුවෝ බලාගෙන වුණා. රජුරුවෝ කල්පනා කළා මේ පුද්ගලයා නොවේ මගේ වැඩේට හොඳම කෙනා. මේ පුද්ගලයාව මං රජවාසලට ගෙන්න ගත්තා නම් මේ පුද්ගලයා ලව්වා පුරෝහිතයාගේ කට වස ගන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයාව රජුරුවෝ ගෙන්න ගත්තා. ගෙන්නාගෙන කිව්වා එම්බා පුරුෂය මට තොපකින් උදව්වක් වෙන්න ඕන. මගේ ළඟ ඉන්නවා කට වාචාල බමුණෙක්. ඔහු වචනේ ප්‍රමාණි දන්නේ. හරියට කතාව. ඔහෙට පුළුවන් ද මේ කට වහන්න ක්‍රමයක් ඒ උදෙසා උපායක් කියන්න. එතකොට මේ පුරුෂයා මේ කොර පුද්ගලයා කිව්වා දේවයිනී මගේ ශිල්පයෙන් යමක් කරනවා නම් මට මෙහෙම කරන්න පුළුවන්. ඔය බමුණා කතා බහ කරනකොට මට පුළුවන් ඔහුගේ කටටම වැටෙන විදිහට එළු බෙටි විදින්න. මට මේ සාලිත්‍තික ශිල්පේ පුළුවන් නිසා හරියට ඉලක්කෙටම කට ඇතුළට විදින්න මට පුළුවන්. එළු බෙටි නැලියක් විතර ගෙන්නලා දෙනවා නම් මට කට වහලා දෙන්න පුළුවන් කිව්වා. රජුරුව හරි සතුටු වුණා. රජුරුව එදා රජවාසලේ කලින් දවසේ රාත්‍රියේම මේ පුද්ගලයාව සාමාන්‍යයෙන් අමාත්‍යවරු පුරෝහිතවරු එකතු වෙන තැන තිරයක් දාලා ඒ තිරේ එහා පැත්තේ මේ පුද්ගලයාව සංගවා තැබුවා. ඒ පුද්ගලයාට දුන්නා එළු බෙටි නැලියක්. ඊට පස්සේ අර තිරෙන් චූටි සිදුරක් කෙරෙව්වා. හරියට නිකන් ඉලක්කේ බලා ගන්න විතරයි. අර පුරෝහිතවරුන්ටවත් අමාත්‍යවරුන්ට කාටවත් මේ පුරුෂයාව පේන්නේ නැහැ. හැබැයි රජුරන්ට පේනවා. රජුරෝ සිංහාසනේ වාඩිලා දැන් ඔන්න රජවාසලේ කටයුතු ආරම්භ කරනකොට මේන් අර පුරෝහිතය ඇවිල්ලා. පුරෝහිතයා පටන් ගත්තා කියවිල්ල. දැන් අනික කාටවත් කතා කරන්න බෑ. මොහොම තමයි කතාව. රජුරෝ සංඥා කරා මේ තමයි කෙනා කියලා. එතකොට අර පුරුෂයා සාලිත්තක ශිල්පයේ දක්ෂයා ගානට එළු බෙටි විද්දා කටටම. දැන් මේ කතා කර කර ඉන්න බමුණාගේ කටට නිකන් මැස්සෝ රිංගනවා වගේ එළු බෙටි යනවා. උඩු තල්ලේ වැදිච්ච ගමන් දැන් රජුරු ඉස්සරහනේ. මේක එළියට දාන්න විදිහකුත් නැහැ. එහෙම ගිලිනවා. ඉවරයක් නැහැ. කතාව නවත්තන්නේ නැහැ. එළු බෙටි ගිලිල්ල නවත්තන්නේ නැහැ. එළු බෙටි ගිලගෙන මොහු කතා කර ගියා. කොච්චර කතාවක්ද කියන්නේ? නැලියක් එළු බෙටි ඉවර වුණා. අර පුරුෂයා රජුරවන්ට සංඥා කළා දේවයිනි එළු බෙටි ඉවරයි කියලා. එතකොට රජුරෝ කිව්වා ආචාර්ය පාදීනි
දැන්වත් වහගන්නවා හොඳයි ඔය කට කිව්වා. කිව් ගමන් පුරෝහිත නිශ්ශබ්ද වුණා. තමුන්ගේ කටවාචාලකම කොච්චර නීචද කියලා බලන්න. දැන් තමුන්ට නොදැනීම තමුන් එළුබෙටි නැලියක් ගිලලා ඉන්නේ. කතාව නවත්ත ගන්න බැරිකම නිසා, කටපියා ගන්න බැරිකම නිසා එළුබෙටි නැලියක් ගිලනකන් තේරුන්නේ නේද? ආචාර්ය පාදේනි අදින් පස්සේවත් ප්‍රමාණයක් ඇතුව කතා කරන්න ඉගෙන ගන්න කියලා රජුරු අවවාද කළා. අවවාද කරපු ගමන් හරි ලැජ්ජාවක් දැන් රාජවාසලේ ඉන්න අනිකුත් තමාත්‍යවරු මැදනේ. පුරෝහිත බ්‍රාහමණයට ලැජ්ජාවක් හටගත්තා. ඒ මොහොතේම ඇස් දෙක ලොකු වුණා. තමන්ගේ කට අතින් වහගත්තා. එතකොට කියනවා ආචාර්ය පාදේනි ඔය මේ ගිලපු එළුබෙටි ටික දිරව ගන්න බැරි වෙයි. ඒ නිසා දැම්ම ඉක්මන් කරලා ගිහිල්ලා ඔකට ප්‍රතිකර්මයේ විදිහට තනහාල් කැඳක් බොන්න. එතකොට ඉක්මනින් සුවපත් වෙයි කිව්වා. ඉතින් එදායින් පස්සේ අර පුරෝහිත බ්‍රාහමණයගේ කට වැහුණා. රාජුරන්ට තිබුණු ලොකු හිසවරදයක් සුවපත් වුණා. රාජුරෝ කල්පනා කළා මොහු නිසා තමයි මගේ කන් දෙකට සුවයක් ලැබුණේ කියලා. අර කොර මිනිසයාට කහවණු ලක්ෂයකුයි සිව් දිසාවෙන් ගම්මාන 4කුයි තෑගි භෝග විදිහට දීලා තියෙනවා මේ රාජුරෝ. එදා රාජ උපස්ථානයට ආපු බෝධිසත්වයෝ රාජුරවන්ට මෙන්න මෙහෙම උපදේශයක් දුන්නා. දේවයිනි ශිල්ප ශාස්ත්‍රය කියලා කියන්නේ ලෝකේ නැනවතුන් විසින් සත්පුරුෂයන් විසින්ම උගත යුතු එකක්. බලන්න දේවයිනි මේ කොර මිනිසයා අනිත් අයගෙන් කොරෙක් කියලා නින්දා ලබන මේ මිනිසයා වුණත් තමන් ඉගෙනගත්ත සාලිත්තක ශිල්පේ නිසා කොච්චර සැප සම්පත් ලැබුවද? ඒ නිසා යම්කිසි නුවණැත්තෝ යම්කිසි සත්පුරුෂයෝ වේද ලෝකයේ තියෙන ශිල්ප ශාස්ත්‍ර හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා ලස්සන ගාථාවක් වදාලා. ශිල්ප දෙනුම ලැබිය යුත්තේ ඊට සුදුසු ගුණ තියන මිනිසුන්ටයි. තමන් ලැබුව ශිල්පයටත් තුති පැසසුම් ලැබෙන බව නම් නිසකයි. කිරිවක් කරගන්නට බැරි කොර මිනිසා ශිල්පය තුල පුහුණුව ලද අයුරු අගෙයි. සිව් දිසාවේ ගම් 4ක් ඔහුට ලැබුණේ එළුබෙටි පහරද මැනවින් කරපු නිසායි. ඒ එළුබෙටි පහර ගානට කරපු නිසා ඒකට දක්ෂයා වෙච්ච නිසා අන්තිමේ ඔහු ගම්වර 4ක් ලැබුවා. තමන්ගේ ශිල්පීය හැකියාව නිසා. ශිල්පීය හැකියාව කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ ජීවිතේට ඒ වගේ සැපයත් උපද්දන එකක්. හරියට කරගත්තොත්. හැබැයි වරද්දගත්තොත් තමන්ගේ ශිල්පීය හැකියාව විසින්ම තමන්ව විපතේත් හෙලනවා. ඒකයි මම ආරම්භයේදීම කිව්වේ අපිට තියෙන දක්ෂතාව වේවා අපිට තියෙන කුසලතාව වේවා අපේ අවස්ථාව වේවා අපිට ලැබුණු හැම දෙයක්ම පින්වතුනි අපි පාවිච්චි කරන්න ඕන අනෙක් අයගේ යහපත උදෙසාමයි. අන් අයට දියුණුවක් උදෙසාමයි. අනිත් මනුස්සයගේ සැපේ උදෙසාමයි. අපි එහෙම කල්පනා කරලා වැඩ කරනවා නම් කවදාවත් අපි සැපෙන් පිරෙන්නේ නැහැ. ඔබ දන්නව නේද? ඇතැම් ගස් ಜಾති තියෙනවා ඒ ගස් විස සහගතයි. ඒ ගහ ළඟින් ගියත් සමහරවිට විසයි. ඒ ගහේ පොඩ්ඩක් තැවරුනොත් එහෙම ඇඟ කහන්න පටන් ගන්නවා. ඇඟට විසයි. කොළේත් විසයි. එහෙම ගස් තියෙනවා. ඒ ගහක් මිනිස්සුන්ට සමීප වෙච්ච ගමන් ඒ මිනිසයාට වේදනාව දෙනවා. ඇතැම් ගස් ಜಾති තියෙනවා ඒ ගස් මිනිසයාට විශාල සෙවණක් හදනවා. ඊළඟට ඒ ගස් මේ මිනිසයාට මිහිරි ඵල ලබා දෙනවා. ඒ ගස් මේ මිනිසයාට ඊටාම සුවඳවත් වූ පුෂ්ප ලබා දෙනවා. එතකොට බලන්න ගස් අතරෙත් ඇතැම් ගස් තියෙනවා ලෝකයට සුවය සදන. ඇතැම් ගස් තියෙනවා ලෝකයට විපත සදන. මිනිස්සු අතරෙත් එහෙමයි. ඇතැම් මිනිස්සු ඉන්නවා තමන්ගේ කය මුල් කරගෙන මේ සත්ව වර්ගයාට විපත සදන. ඇතැම් මිනිස්සු ඉන්නවා තමන්ගේ කය මුල් කරගෙන මේ මිනිසයාට සැපත සදන. ඇතැම් මිනිස්සු ඉන්නවා තමන් කතා කරන වචන වලින් මේ මිනිසයව පාරලා හාරලා දාන.
ඇතැම් මිනිස්සුયો ඉන්නවා කතා කරන වචන වලින් අනෙක් මිනිසයාගේ හිත සනසන සුවපත් කරන. ඇතැමෙක් ඉන්නවා මේ ලෝකේ ඒ අය තමන්ගේ ශිල්පීය හැකියාවෙන් තමන් ගාව තියෙන දක්ෂතාවයෙන් මිනිසයාගේ ජීවිතයට සත්වයාගේ ජීවිතයට අයහපත කැඳනවා. හැබැයි ඇතැමෙක් ඉන්නවා තමන්ගේ ශිල්පීය හැකියාවෙන් තමන්ගේ දක්ෂතාවලින් මිනිසයාගේ ජීවිතයට සුවය සැනසුම ළඟා කරනවා. ඉතින් ඒ වගේ මේක තේරුම් ගන්න ඕන. අපි තීරණය කළ යුතුයි පින්වතුනි. අපේ ජීවිතේ අපි කොතෙන්ටද අරගෙන ඉන්නේ? මම මේ මනුස්ස වර්ගයාට අයහපත පිණිස පවතින ගහක් වගේ මනුස්සයාට විපත ගේනවාද? එහෙම නැත්නම් සැනසුම් සුවේ සදනන රුකක් වගේ මේ මනුස්සයාට පහසුව ගේනවාද? ඒක අපි තීරණය කරන්න ඕන. මේ මනුස්ස ජීවිතේ අපි ඒ විදිහට හසුරුව ගත්තොත් හොඳ සිහි කල්පනාවෙන් යම් දවසක පින්වතුනේ මේ මනුස්ස ජීවිතින් ඇස්පියා ගන්නට වෙනකොට අපිට විශාල රැකවරණයක් අපේ ජීවිතයට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ලෝකයට ඔබ දෙන දේ ඔබට පෙරලා ලැබෙනවා. ඔබ ලෝකයට දෙන්නේ සැනසුම නම් පින්වතුනි පෙරලා සෙනසුම ලැබෙනවා. ඔබ ලෝකයට දෙන්නේ සුවය නම් පෙරලා ඔබට සුවයම ලැබෙනවා. ඔබ ලෝකයට දෙන්නේ පහසුව නම් පෙරලා ඔබට පහසුවම ලැබෙනවා. හැබැයි ඔබ ලෝක සත්වයාට මේ තමන් එකට ඉන්න අයට විපත වෙහෙස කරදරේ නම් දෙන්නේ පෙරලා ඔබට ලැබෙන්නේත් ඒ දෙයමයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච මේ ජීවිතේ කල්යාණ මිත්‍ර ඇසුර මුණ ගැහිච්ච මේ ජීවිතේ තම තමන්ගේ සිත කය වචනේ හැසිරවීම තම තමන් කටයුතු කරන විදිහ සම්බන්ධයෙන් තමන් හොඳට බුද්ධිමත් විය යුතුයි. අත්තාහි අත්තනු නාතෝ තමන්ය තමාව රැක ගන්න කෙනා. කෝහි නාතෝ පරෝසියා පරිබාහිර කෙනෙක් කොහොමද අපි රකින්නේ? අත්තනාව සුදන්තේන සත්පුරුෂයන්ගේ අවවාද තුල තමාව දමනය කරගත්තෝතින් නාතං ලබති දුර්ලභං අපට දුර්ලභ ලාභය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපටත් සම්බුද්ධ ශාසනයක ලබන පිළිසරණ ඒ දුර්ලභ ලාභය ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ උපන් දිනයේ සමරන පින්වත් ජයනී සමන්තිකා සහෝදරියට අනුමෝදන්ව මේ පින්වල ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. සියලු සිත ශාන්තිය සැලසේවා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සාදරයෙන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංගරුවනට පින් අනුමෝදන්ව අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අද දවසේ ධර්ම දානය පින්කම සිදු කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් රත්නත්‍රයේ ආශිර්වාදයත් සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයත් සැලසී ගිරිබාව මහමෙවුනා භාවනා අසපුවේ ඒ ඉදිවෙමින් පවතින බෝධි ප්‍රාකාරයේ කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් තොරව ඊතා සුවසේම ඊතා ඉක්මනින්ම සිද්ධ කරගන්නට වාසනාව සැලසේවා. ඒ වගේම සිරිවාසව ධර්ම මන්දිරයේ ඉදිකිරීම කටයුතුත් බාධා කරදර වලින් තොරව සුවසේම සිද්ධ කරගන්නට
සියලු ආකාරයෙන් අවකාශය සැලසේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අද ධර්ම දානයන් සිදු කරන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාව රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් උපන්දිනයේ සමරන පින්වත් ජයනී සමන්තිකා සහෝදරියටත් ඒ වගේම ඒ සහෝදරියට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් මේ ධර්ම දානමේ පින්කම සිදු කරපු බහමාසී වෙසෙන ඒ පින්වතුන්ලාටත් ඒ පින්වතුන්ලාගේ දරුවන් වන ඩිනුද් රොනාල් සිනුලි තිරන්දී සහ සිතුලි සෙහන්යා ඒ වගේම සුහේන් සස්මිත හිරු කෙනුලි ආදිව් සනුල්ක යන මේ දූ දරුවෝ හැම දිනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසිලා ඒ දරුවන්ට ජීවිතයට යහපත සලසන උතුම් වූ කලන මිතුරු ඇසුර නිරතුරු සැලසීවා. දරුවන්ගේ ජීවිත කවදාවත් පාප මිත්‍රයන්ගේ ඇසුරට නොවැටේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූලා පුතාලා බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසන්න ලබා ගන්නට ඒ දරුවන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මය බහමාසී වෙසෙන ඒ පින්වතුන්ලාට අනුමෝදන් වෙලා විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා. තමන් කරන කියන රැකී ආරක්ෂා ආදියත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා. කරදර බාධා වූ සියල්ල දුරු වෙත්වා. සැනසෙල්ලේම දහම්මඟ දියුණු කරගන්නටත් සැනසෙල්ලේම පින් කරගන්නටත් පින්වතුන්ලාට සියලු ආකාරයෙන් අවකාශ සැදෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබ හැම දිනාට මේ ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.